මං කතා කර හිටියේ එන්ට්‍රි එකක් මම එන්ට්‍රි එකක් ගන්න විදිහ ට්‍රේඩ් එකක් දාන්න කලින් මොනවද බලාගන්න කියලා. එතන අංක එකට මං කතා කරා මාකට් එකේ නිවුස් ගැන ඉස්සෙල්ලා ඉකොනොමි කැලෙන්ඩර් එක බලාගත්තා. ඉකොනොමි කැලෙන්ඩර් එක බලාගත්තා. ඊට පස්සේ කරන්සි හීට් මැප් එක බලාගත්තා. right කරන්සි හීට් මැප් එක මම යුරෝ USD මාකට් එක බලාගත්තේ. ඊට පස්සේ මම මෙතන බයි ප්‍රෙෂර් එකක් ආව කියලා මං ඔලුවට දාගත්තා. යුරෝ USD එක මේකත් එක්ක GBP USD එකත් බලාගත්තා පොඩ්ඩක්. ඒකෙත් බයි ප්‍රෙෂර් එකක් තියෙන්නේ කියලා පේනවා. හරි යුරෝ USD GBP USD දෙකම. හරි ඊට පස්සේ මම ගියා මගේ chart එකට. chart එකට ගිහම බැලුවා යුරෝ USD මේ වෙලාවේ ගත්තොත් එහෙම මාකට් එකේ ලොකු සෙල් එකක් ඉන්නේ. ස්ට්‍රෝන් සෙල් එක කියන්නේ USD ගොඩක් ස්ට්‍රෝන් වෙලා තියෙනවා. එතකොට මේ වෙලාවේ ටෙක්නිකලි ගත්තොත් එහෙම මේ ලයින් එක ටච් වෙලා කරලා තියන්නේ නොවැම්බර් 24 2020. එතකොට මේක ලොකු සෙල් එකක්. මොකද මාකට් එක වань ලොකු කාලයක් USD එක වීක් කරලා තිබිලා ඊට පස්සේ දැන් තාවකාලිකව ස්ට්‍රෝන් වෙන්න පටන් ගත්තා. මේකට සමගාමීව ගෝල්ඩ් එකත් මාකට් එක සෙල් වුණා. හැම මාකට් එකක් වගේම USD එක ස්ට්‍රෝන් වෙන්න ගත්තා. හැබැයි මේක ටෙම්පරරි. මේක මත තියාගන්න තව මාස 3-4ක් යනකොට ගොඩක් ඉකොනොමි එක්ස්පර්ට්ලා කියන කතාවක් තමයි මාකට් එකේ ලොකු අනාගතයේදී කඩා වැටීමක් වෙන්න පුළුවන් කියන කතාවක් කියනවා. මම වීඩියෝස් 3-4ක්ම බලුවා. ඒ හැම එකෙදිම කියන්නේ මාකට් එකේ ලොකු හැෂ් එකක් ඉස්සරහට වෙන්න පුළුවන් කියන කතාව. ඒකත් එක්කම ගොඩක් ස්ටොක්ස් වල මිල ස්ටොක්ස් සෑහෙන්න පල්ලෙහාට වැටෙන්න පුළුවන් කතාවක් ඒගොල්ලෝ කියනවා. හැබැයි බිට්කොයින් එක එකට හොඳ අවස්ථාවක් වෙයි කියලා කියනවා. බිට්කොයින් එක ලක්ෂයකටවත් යන කතාවක් කියනවා. ඉමීඩියට්ලි මාස එකමාරක් දෙකක් ඇතුළත බිට්කොයින් එක 60000 ඒරියා එක ටච් කරනවා කියලා කියනවා. එතකොට අනාගතයේදී එහෙම දෙයක් වුණොත් ගොඩක් වෙලාවට අපි ඇලර්ට් එකේ ඉන්න ඕනේ. ඒ නිසා ලොන් ටයිම් ට්‍රේඩ්ස් දානකොට අපි නම් ඒක ලොකෝට දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම දෙයක් වුණොත් එහෙම ඒ වගේ දෙයක් වුණා අත ගන්න බ්ලැක් මන්ඩේ කියලා ඒකත් වුණා. ඒත් එක්කම ඔයගොල්ලෝ දකින්න නැති GBP USD මාකට් එකේ USD මේ එංගලන්තේ යුරෝපියන් යූනියන් එකෙන් කියන්නේ බ්‍රෙක්සිට් වෙනවා කියලා ඒගොල්ලෝගේ ෆස්ට් ඇනවුන්ස්මන්ට් එක දීපු දවස 2007 වගේ මට මතක දිහට මේ 2007 හරි 2017 හරි 2007 මට මතක විදිහට මම හරියටම බලලා කියන්න. එදා දවසේ මාකට් එකේ පිප් 1500ක් විතර මාකට් එකේ ලොකු ඩ්‍රොප් එකක් වුණා. එක දිගට දවස් ගාණක් ලොකු සෙල් එකකට ගියා. ඒ වගේ අවස්ථාවලදී අපි ට්‍රේඩ් කරලා තිබ්බොත් එහෙම ස්ටොප් ලොස් දාලා තිබ්බේ නැතිනොත් එහෙම බැරි වෙලාවත් අපේ එක දවසේ account එක wash වෙන්න පුළුවන්. දැන් මේ ඉන්න විදිහට මේ ඉන්න මාකට් එකේ විදිහට අපි ගත්තොත් එහෙම යුරෝ එක ගොඩක් සෙල් ඔෆ් මාකට් එක සෙල්ලා ඉන්නේ. හරි. ටෙක්නිකලි ගත්තොත් දැන් අපි මාකට් එකේ හීට් මැප් එකෙන් බලාගත්ත බයි එක ප්‍රෙෂර් එක වැඩි. නිවුස් බලාගත්ත නිවුස් නැහැ. නිවුස් තිබ්බේ නැහැ. මාකට් එක බයි එකට අපි ප්‍රෙෂර් එක වැඩි එලා අයිඩියා එකක් ගත්තා හීට් මැප් එකෙන්. ඊට පස්සේ බලා ගන්නවා මේ තියෙන කැන්ඩල් ස්ටික් පැටර්න්ස් වලින් සහ මාකට් එකේ ඉන් රේන්ජ් එකේ. මම ඊට පස්සේ බලා ගන්නවා සරලව මම බලන්නේ සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ස්. මොකද නිවුස් එක නැති ටයිම් වලදී මාකට් එක ගොඩක් වෙලාවට බේසික් සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ස් වලට මාකට් එක ගොඩක් වෙලාවට රියැක්ට් කරනවා. එතකොට මේ විදිහට බැලුවොත් මේ ඉන්න ලෙවල් එක ස්ට්‍රෝන් සපෝට් ලයින් එකක් විදිහට අපිට ගන්න පුළුවන්. මොකද මේ මාකට් එකේ මේ ලයින් එකේ
මෙන්න මේක ස්ට්‍රෝන් රෙසිස්ටන්ට් ලයින් එකක් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් 4 hour chart එකේ. මොකද මෙතන බලා ගන්න පුළුවන් මේ මාකට් එක 1 2 3 4 මේ වගේ තැන් ගොඩකින් මාකට් එක රෙසිස්ටලා තියෙනවා. අපිට මේක රෙසිස්ටන්ට් ලයින් එකක් විදිහට පාවිච්චි කරගන්න පුළුවන් මේ වෙලාවේ හැටියට. තව හොරිසොන්ටල් ලයින් එකක් ගහ ගන්නවා මේ මාකට් එකේ. මෙන්න මේ ලයින්ස් දෙක අතරතුරේ මාකට් එක ගොඩක් අවස්ථාවකදී වැදිලා තියෙනවා. බලා ගන්න පුළුවන් ඔයාලට පේනවා ඇති. මේ අවස්ථාව ගොඩකදී මේ ලයින්ස් දෙක මාකට් එක වැදිලා ගිහිල්ලා තියෙනවා ෂෝට් ටයිම්. අපිට එතනින් මෙන්න මේ ලෙවල් එක ගන්න පුළුවන් ස්ට්‍රෝන් රෙසිස්ටන්ට් ලයින් එකක් විදිහට. හැබැයි මේක සපෝට් එකක් විදිහට වැඩ කරගන්න තිබ්බ chance එකක් කඩාගෙන පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා. හරි. මෙතන ඉන්නේ 1.1886 වල 1.1886 කියන ලෙවල් එකේ. ඔයගොල්ලෝ chart එක දිග අරගෙන ඉන්නවනම් පොඩ්ඩක් බලන්න මාත් එක්කම. හරි. එතකොට සපෝට් ලයින් එක බලාගත්තා. මම මෙතනින් පොඩ්ඩක් shift වෙනවා 15 minute chart එකට දැන්. 15 minute chart එකේ මට පේනවා දිග සෙල් එකක්. තේරෙනව නේද? ලොකු සෙල් එකක් පේනවා. මේක ට්‍රෙන්ඩ් ලයින් එකක් අඳ ගන්න පුළුවන් අපිට. අයියේ ට්‍රෙන්ඩ් ලයින් එක කොතනින්ද අපි අඳුන ගන්න පුළුවන් තියන්නේ? ට්‍රෙන්ඩ් ලයින් එකෙන් අපි කියන්නේ හරියට ලිමිට් එකක් නැහැ අපිට මේ අහවල් තැනට අඳින්න ඕන කියලා. මෙතනින්ද බලාගන්නෙත් බේසික් සපෝට් ලෙවල් එකක්. නැත්තම් අර ලෝ එකයි ලෝ හයි එකයි මතකයි නේද? එතකොට මෙතනින් බලාගන්නෙත් දැන් ඇවිල්ලා මෙතන ලෝ එකකුයි ලෝ හයි එකකුයි මෙතන ගන්න පුළුවන් මේ ලෙවල් එක මොකක්ද කියලා. ඒ නිසා බේසික් මම අඳගත්තේ මේ මාකට් එකේ මේකත් එක්ක. මොකද අපිට හැවෙලාම ට්‍රෙන්ඩ් ලයින් අඳින්න බැරි අවස්ථාවක් දිනවලු. එතකොට අපිට බලෙන් රින් ගන්න බෑ මේ ලයින් දෙකට. හරි. ඒක ඔයාලට සෙට් වෙන විදිහට අඳින්න ඉස්සල්ලා. ඒරුණාද අපිට? ඔව් අයියෝ හරි. මෙතන අපි බේසික් අපි මෙතන අඳගත්තා කියන්නකො. මේක ට්‍රෙන්ඩ් ලයින් එකක් තියෙනවා. මාකට් එක තව දුරටත් සෙල් වෙන ලකුණු තියෙනවා. සෙල් වුණොත් එහෙම මේ හරියේදී මේ කැන්ඩල් ස්ටික් පැටර්න් එකත් එක්ක මේ අපි මේ අඳගත්ත විදිහත් එක්ක ගොඩක් වෙලාවට එහෙම ඇදලා ආයේ බයි පැත්තට යන්න ඉඩ තියෙනවා. හැබැයි මතක තියාගන්න මේ ඇවිල්ලා මේ අපි ඇඳගත්ත විදිහෙන් අපි හදාගත්ත එකක් කරෙන්න මෙහෙම යනවා කියලා අපි හරියටම උපකල්පනය කරන්න බෑ. හරි. ඒ හින්දා මම කෝකටත් මේකේ තව එක හොරිසොන්ටල් ලයින් එකක් ප්ලේස් කරගන්නවා මාකට් එකේ මෙන්න මෙතන. හරි. පොඩ්ඩක් zoom කරලා බලමු දැන් මෙයා ඉන්නේ කොහෙද කියලා. ඔයාලට පේනවා ඇති මාකට් එක සෙල් වෙගෙන යනවා. අපි මේ ඇඳගත්ත විදිහෙන් නම් මේ හරියදී මාකට් එක වැදිලා බයි වෙන්න ඉහළට ඉඩ තියෙන chance එකක් තියෙනවා. මොකද දැන් ඔයා නිවුස් එක මුකුත් දන්නේ නැති කෙනෙක් නම් ඔයාලට සරලම බලන්න තියෙන්නේ මේක ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇඳගත්තා, හොරිසොන්ටල් ලයින්ස් ටික ඇඳගත්තා මාකට් එකේ. සරලව බේසික්ම සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ට් වලින් අයිඩියා එකක් ගන්න. හරි. මාකට් එක මෙතෙන් සෙල් වුණා නම් හිස්ටරි එකේ විදිහටත් මේ ලෙවල් එකේ වැදිලා ඉහළට ගිහිල්ලා තිබෙනවා. එහෙනම් ඉස්සරහට යන්න ඉඩ තියෙනවා. හැබැයි යයිද කියන එක තාම ෂුවර් කරන්න බෑ අපිට. මතක තියාගන්න. මෙතනදී බයි ඕඩර් එකක් අපිට දාන එක අවුලක් නැහැ. බයි ඕඩර් එකක් දාන්න මාකට් එක ඉහළට යන්න තියෙන chance එක වැඩි. හැබැයි ඊට වැඩිය මේ ලෝන් ටයිම් මාකට් එකේ එන සෙල් එකකට ප්‍රෙෂර් එක වැඩි නේද සෙල් එකට? ඔව්නේ. ලෝන් ටයිම් හීට් මැප් එකේ තියෙනවා බයි එකක් කියලා. හැබැයි ලෝන් ටයිම් එකකට සෙල් එකට ප්‍රෙෂර් එක වැඩි. හරි.
නිවුස් එක බලාගත්තා, හීට් මැප් එක බලාගත්තා, ඊට පස්සේ සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ට් ටික ඇඳගත්තා. ඔන්න 3යි. හරිද? 4 වෙනි එක බලාගත්තා මේ හරියේ ඉන්න කැන්ඩල් ස්ටික් පැටර්න් එක මොකද්ද? මෙයා ඉන්න මේ කැන්ඩල් ස්ටික් ලෙවල් එක මොකද්ද? සෝරි පැටර්න් එක මොකද්ද? සමහරට මේකක්වත් වැඩ කරන්න නැති වෙන්න පුළුවන්. හැබැයි අනිවාර්යයෙන් මේ ටික බලන්න. මොකද මොකුත් බලන්න නැතුව ට්‍රේඩ් එකක් දාන්න වැඩිය මේ විදිහට බල්ලා ට්‍රේඩ් එකක් දාලා ලොස් වුණොත් ඔයාලට හිත හදා ගන්න පුළුවන් මම මේ ටික බැලුවා තවම වගේ මොනවද හදා ගන්න තියෙන්නේ කියලා. මොකුත් බලන්න නැතුව ට්‍රේඩ් එකක් දැම්මොත් අපි හිතා ගන්න බෑ ඇයි මේක ලොස් වුනේ කියලා. හරි. මේ විදිහට දැන් ඔයාලට මේ පේන විදිහට කැන්ඩල් ස්ටික් එකේ මෙන්න මේ පැටර්න් එකේදී මේ විදිහට පැටර්න් එකක් ගිහිල්ලා නම් ඔයා මොකද්ද ගන්න ඩිසිෂන් එක? ඔයා ගන්න ඩිසිෂන්. මම මෙතන මේ ලයින් එක පොඩ්ඩක් මෙන්න මෙතෙන් තියාගන්න. හරි. මට කියන්න බාන කවුරු හරි මේ විදිහට මාකට් එක මෙහෙම ලොන් ටයිම් සෙල් එකකට යනකොට මේ මීට කලින් තිබ්බ සපෝට් ලෙවල් එකකුත් මෙතනින් බ්‍රේක් වෙලා 50 මිනිට්ස් කැන්ඩල්ස් 3ක් මාකට් එක හැදිලා තියෙනවා මෙතන. මේ වෙලාවේදී ඔයා එන්ට්‍රියක් ගන්නවා නම් සාමාන්‍යයෙන් මේලා එන්ට්‍රියක් ගන්න දැන් පරක්කු වැඩි. මම කියන්න මොකද්ද එන්ට්‍රියක් ගන්නවා නම් කියලා. මේලා එන්ට්‍රියක් ගන්නවා නම් ඔයා මේ විදිහට බයි එකක්ද ගන්න සෙල් ඕඩර් එකක්ද ගන්න? බයි එක. තව බයි කියන කට්ටිය කවුද ටක් ගාලා කියන්නේ? සෙල් කරනවා. මම බයි. සෙල් දෙකයි බයි දෙකයි. සෙල් එක. මේක මෙහෙම වෙන්න පුළුවන්. මේ වෙලාවේ මම ගන්න ඩිසිෂන් එක මම නම් ගන්නේ මාකට් එකේ මං ඉස්සල්ලාම මේ වෙලාවේ බලනවා ලෝන් ටයිම් සෙල් එකක් තියෙනවා. හරිද? ලෝන් ටයිම් මාකට් එකේ සෙල් එකක් තියෙන්නේ මේ ඇඳගත්ත හොරිසොන්ටල් ලෙවල් එකත් එක්ක මෙයා මෙතන වැදිලා මේ රෙසිස්ටන්ට් ලයින් එකේ වැදිලා මෙන්න මෙතන මාකට් එක සපෝට් වෙලා හැබැයි ලොකු බයි ප්‍රෙෂර් එකක් ගිහිල්ලා තියෙනවා. පේනවා 50 මිනිත් කැන්ඩල් ස්ටික් 3ක් ගිහිල්ලා තියෙනවා. 50 මිනිත් කැන්ඩල්ස් 3ක් ගිහිල්ලා තියෙනවා. මෙහෙනම් මම නම් මේ වෙලාවේදී නිවුස් මොකුත් නැති වුණොත් ටෙක්නිකලි මෙන්න මේ වගේ ලෙවල් එකකින් සෙල් ලෝඩ් එකක් තමයි ප්ලේස් කරන්නේ. මෙන්න මේ හරියෙන් වගේ සෙල් එකක් පොස් කරනවා. මම මොකද මෙන්න මේ හැදෙන කැන්ඩල් එක බලන් ඉන්නවා. මෙතන මේ හැම එකක් තියෙන හැම එකක්ම නෙමෙයි. ඒ හැඩේත් එක්ක තියෙන්නේ මේකේ හැඩෝ එක පල්ලෙහාට එල්ල තියෙන්නේ මාකට් එක බුල් පවර් එකක් තියෙනවා. හැබැයි මෙතනින් සෙකන්ඩ් හෑන්ඩ් ලිස්ට් එක මේ හදාගත්ත මම සපෝට් මේ දාගත්ත හොරිසොන්ටල් ලයින් එක බ්‍රේක් කරගෙන 50% වගේ පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා මෙන්න මේ හරිය. හරි. මේ හරියෙන් මම නම් දාන්නේ සෙල් ලෝඩ් එක. මම නම්. හරිද? ඒ දාන්න හේතුව බේසික් මෙතන මේ කැන්ඩල් ස්ටික් පැටර්න් එකත් එක්ක. ඔයාලට ඉතරයි ස්ටොප් ලොස් එකයි අර මේ සපෝට් ලෙවල් එකට උඩින්ද තියන්නේ. පොඩ්ඩක් හෙට දවසේ ඔයාලට බලාගත්ත හැකි මේ කැන්ඩල් ස්ටික් පැටර්න් වලින් අපි කොහොමද ට්‍රේඩ් එකක් දාන්න කියලා. හරි මෙතන ස්ට්‍රෝන් සෙල් කැන්ඩල්ස් තුනක් අපිට පේනවා. ස්ට්‍රෝන් සාමාන්‍ය සෙල් කැන්ඩල්ස් තුනක්. ස්ට්‍රෝන් සෙල් එකක් තියෙන්නේ. මොකද ලෝන් ටයිම් මාකට් එක සෙල් එකකට බර වැඩි. එහෙනම් මම දාන්නේ මෙතන සෙල් එකක්. එතකොට ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් ඇයි ඔයාලා මෙතන මේක සපෝට් ඇන් රෙසිස්ටන්ට් ලෙවල්ස් අන්දි මෙතනින් අපිට බයි එකක් දාන්න පුළුවන් නේද කියන කතාව. ඔව් බයි එකක් මේ හරියෙන් දාන්න පුළුවන්. එක්ක මේ උඩට යනකම් සෙල් එකක් දාන්න පුළුවන්. මෙතනින් බයි එකක් අපි දැම්මත් මතක තියාගන්න ඕනේ මේ වෙලාවේ ලෝන් ටයිම් ගත්තොත් එහෙනම් මාකට් එකේ තියෙන ලොකු සෙල් එක. නැත්තම් මාකට් එකේ USD එකේ ප්‍රෙෂර් එක වැඩි. එහින්දා මට හිතෙනවා යුරෝ USD එක සෙල් එකයි කියලා. හරි. ඩිසිෂන්ස් තුනක් ගත්තා. ඊට පස්සේ කැන්ඩල් ස්ටික් පැටර්න් එක බලාගත්තා. හරි. සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ස් බලාගත්තා. කැන්ඩල් ස්ටික් පැටර්න් එක බලාගත්තා. ඕඩර් එක දැම්මා. ඕඩර් එක දාන්න කලින් හරි. ඕඩර් එක දාන්න කලින් තව දෙයක් හිතන්න හිතනවා. මොකද්ද? අපේ account එකේ balance එක කීයද? account එකේ balance එක කීයක් තියෙනවද? උදාහරණයක් $200 account එකක්. $200 account එකක මයික්‍රොස් 10න් අපි ට්‍රේඩ් එකක් දැම්මොත් යුරෝ USD එක අපි දැම්මොත් එහෙම එක පිප් එකට 1.7 දෙකක් වගේ තුනක් වගේ ගෙවනවා. අපි ඩොලර් එකක් කියමුකෝ. මයික්‍රොස් 10න් ට්‍රේඩ් එකක් දැම්මොත්. හරිද?
හරි අපි කියමු මෙතනින් අපි සෙල් ලෝඩ් එකක් දානවා. හරි සෙල් ලෝඩ් එකක් දානවා මෙතන. මගේ account එකේ balance එක $200යි තියෙන්නේ. මට කියන්න බලන්න ඔයාගේ account එකේ balance එක $200ක් තිබ්බොත් ඔයා සාමාන්‍යයෙන් මේ වගේ මේ එන්ට්‍රි එක අපි මෙහෙම කියමු. හරි මෙහෙම කියමු. ඔයාගේ account එකේ balance එක $500ක් තිබ්බා. හැබැයි දැන් ඉක්මනට දිනු වෙන්න කියලා $300ක් නැති කරගත්තා. දැන් තියෙන account එකේ balance එක $200යි. ඔයාලා හැමෝගේ. හරිද? දැන් ඔයා එකතු කරන්න තියෙනවා $300ක් තව. මොකද අඩුම ගානේ අර 500 හරි බේර ගන්න. right. ඔයා මේ වෙලාවේ ඔන්න ට්‍රේඩ් එකක් දාන්න හදනවා. ඔය දැන් හිත හදාගෙන අර කිව්වාගේ ඉස්සෙල්ලාම දෙයියනේ කියලා මැෂින් එක ළඟට ඇවිල්ලා වැඳලා කරලා ඔක්කොම කරලා නිවුස් ටික බලලා කැන්ඩල්ස් මේ හීට් මැප් එක බලාගෙන මක්කරන්සි හීට් මැප් එක බලාගෙන මාකට් එකේ සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ස් ටික ඇඳගෙන හොරිසොන්ටල් ලයින්ස් ටික ගහගෙන ට්‍රෙන්ඩ් ලයින් ගහගෙන කැන්ඩල්ස්ටික් පැටර්න් ටික බලාගෙන එන්ට්‍රි එකක් ගන්නවා. එන්ට්‍රි එක ගන්නේ ඔයාගේ account එකේ $200යි. ඔයාගේ මේ ඉන්න සිටුේෂන් එකේ ඔයා දාන ලොට් සයිස් එක කීයද ට්‍රේඩ් එක? මැසේජ් කරන්න මට ටටක් ගාලා කට්ටිය. මයික්‍රෝ ලොට් 2යි. buy මයික්‍රෝ ලොට් 2යි. හරි. buy කියනකොට මයික්‍රෝ ලොට් 2යි. හරි. මට පොඩ්ඩක් කියන්න මයික්‍රෝ ලොට් 2යි කියලා කිව්ව කට්ටිය මයික්‍රෝ ලොට් 1යි 2යි කියමුකෝ. හරි. මට පොඩ්ඩක් කියන්න ඇයි ඒ ලොට් සයිස් එක ඔයා කිව්වේ? කොහොම හදලාද ඔයා කිව්වේ? මොකද්ද ඔයා හදාගත්තා? ඔයාගේ ටාගට් එක මොකද්ද මේ එන්ට්‍රි එකේ? මේක තමයි අපි කතා කරන්න ඕනේ දේ මාතෘකාව. තමන්ගේ ලොස් වෙන ප්‍රමාණය. ලොස් වෙන ප්‍රමාණය. account එකේ balance එක $200යි. මයික්‍රෝ ලොට් දෙකෙන් දැම්මොත් එහෙම එක පිප් එකට $720ක් තමයි. ඔකේ තමයි කියවන්නේ. නේ? හරි. එතකොට මට පොඩ්ඩක් කියන්න ඔයාලා මේකත් මේ හිතන් ට්‍රේඩ් එක දාන්න කලින් දැන් මයික්‍රෝ ලොට් 2යි කිව්වනේ හැමෝම. මයික්‍රෝ ලොට් 2යි හෝ 1යි කියන ගොඩක් කට්ටිය මයික්‍රෝ ලොට් 2යි කිව්වා. මට පොඩ්ඩක් කවුරු හරි කියන්න මයික්‍රෝ ලොට් 2කින් ඔයා මේ එන්ට්‍රි එක ගන්නවා නම් මේකේ උපරිම ඔයා ලාභේ කීයක් බලාපොරොත්තු වෙනවද? ඒ වගේම ලොස් එක කොච්චරක් අපි අල්ලන් ඉන්නවද? ස්ටොප් ලොස් එක සහ ටේක් ප්‍රොෆිට් එක පළවෙනි කොහෙන්ද ඔයා තියන්නේ? කියන්න බෑ. වැරදුනාට කමක් නෑ. බය වෙන්න එපා. මොකද මේක තමයි අදා ගන්න ඕන ගොඩක් කට්ටිය වැදගත්ම දේ. ට්‍රේඩ් කරන්න කොච්චර දෙනක් හිතතරන්නේ නෑ. හරියට සයිකොලොජි අපි එන්ටර්ලා ගේම් එකේ නැත්තම්. බැලන්ස් එකෙන් 102ක්ද ලොස් කර මේ රිස්ක් කරන්නේ? මම ඒක තමයි මම අහන්නේ. ඔයා නම් ඔයා ගන්න ඩිසිෂන් එක මම අහන්නේ. ඒක කියන්නේ ඉප් 50 ස්ටොප් ලොස් එක. බැලන්ස් එකෙන් 102ක්. ඉප් 50යි. පිප් 50 ස්ටොප් ලොස් එක. හරි. පිප් 50ක් ස්ටොප් ලොස් එක ගන්න ඔයාගේ ලොස් එක කොච්චරක් ඔයා කොහොමද කරනවද? $5. $5යි. $10 නේ 200ට 210යි 210යි. මයික්‍රෝ ලොට් 20ෙන් දැම්මොත් පිප්ස් 50න් ඔයා ට්‍රේඩ් එකක් දැම්මොත් ඔයාගේ ලොස් එක ඔයා අල්ලන් ඉන්නවා පිප්ස් 50ක්. මයික්‍රෝ ලොට් 20 හැබැයි ඔය ට්‍රේඩ් එක විතරයි එතකොට වෙන බෑ. අන්න පොයින්ට් එක. හරියටම හරි. අපි ට්‍රේඩ් එකක් දාන්නේ මයික්‍රෝ ලොට් උදාහරණයක් මයික්‍රෝ ලොට් දෙකෙන් ට්‍රේඩ් එක දාන්නේ. මයික්‍රෝ ලොට් දෙකෙන් ට්‍රේඩ් එකක් දැම්ම කියන්නේ පිප්ස් 10ක් ගියොත් එහෙනම් අපි ලොස් එක කීයද? පිප්ස් 10ක් ගියොත් $2යි. $2යි. හරි. පිප් 20ක් ගියොත් එහෙනම් $4යි. $2යි. හරි 30 පිප්ස් ගියොත් එහෙනම් $6යි. 40 පිප්ස් ගියොත් එහෙනම් $8යි. 50 පිප්ස් ගියොත් එහෙනම් $10යි. හරි. දැන් දන්නවා ඔයාගේ account එකේ balance එක 200යි තියෙන්නේ. stop loss එක 50 pips වලින් තිබ්බොත් නැත්නම් pips 90න් අපි stop loss එක තිබ්බොත් එහෙම loss එක තියෙන $10කින් අපි trade එක close වෙනවා.
$10ක් අපි ගත්තොත් එහෙම අප දෙසිය account එකෙන් 100ට කීයද percentage එක? 2 ඈ 5යි. අවසියට 2යි කිව්වේ. බැංකු මහත්තුරුද කියන්නේ 2යි කියලා? හරි. 100ට 5යි. 100ට 5ක් අපේ account එකෙන් රිස්ක් එකක් ගත්තට ප්‍රශ්නයක් නැහැ දෙසිය account එකෙන් අවුලක් නැහැ. 105යි. 105න් එහා යන්න එපා. හරිද? එහෙනම් අපි $200 account එකෙන් අපිට ට්‍රේඩ් කීයක් දාන්න පුළුවන්ද? එකවර. කයි ට්‍රේඩ් එකයි දාන්න පුළුවන්. ඇයි ඒ? අනිත් එක දාන එක රිස්කි. එහෙනම් අපි කරන්නේ 0.02කින් අපි එන්ට්‍රි එක ගත්තා 50 pips වලට stop loss එක තියාගත්තා. pips 50කින් stop loss එක තියාගන්නවා. හරිද? මේ ට්‍රේඩ් එකේ pip 50කින් stop loss එක අපි තියාගන්නවා නම් අපි මේක take profit එක කියලා තියාගන්නවද? හැමෝම උත්තර දෙන්න බලන්න මැසේජ් කරලා. ඔයා pip 50ක් නම් ඔයා මේකේ take profit එක කීයට තියාගන්නවා? pip 100 පොඩ්ඩක් කට්ටියත් හැමෝම කියන්න බලන්න pip කීයද 100? අඩුම පිට් 50ක් වත් 75යි 5යි 30යි 50යි 50ක් විතර වගේ. හරි මෙන්න මේක හොඳ පොයින්ට් එකක්. හරිද? pip 100යි. ඕකේ. pip 50යි 100යි. මතක තියාගන්න අපි ට්‍රේඩ් එකක් දාලා මාකට් එකට අපි කිව්වා මාකට් එකට අපි against trade කරන්න යන්න හොඳ නැහැ කිසිම වෙලාවකට. නැත්තම් මාකට් එකත් එක්ක අපි හැප්පෙන්න යන්න හොඳ නැහැ. අපි පුළුවන් තරම් බලන්න ඕනේ මෙයා යන පැත්ත මොකද්ද? ඒ රැල්ලටම අපිත් මේක දාගෙන යන්න. හරිද? ලොකු සෙල් එකක ඉන්නේ. හැබැයි මේක අපි ෆන්ඩමෙන්ටල් ෆැක්ට් එකක් දන්නේ නැත්තම් මේ වෙලාවේ විදිහට මේ මාකට් එක මේක තවදුරටත් සෙල් වෙනවද කියලා. හරි? ෆන්ඩමෙන්ටල් දන්නේ නැත්තම් මේ වෙලාවේ අපි ලොකු ටේක් ප්‍රොෆිට් එකකට ඉන්නේ නැහැ. කවුද මේ ශ්‍රී ලංකා ලොකු ටේක් ප්‍රොෆිට් එකකට අපි යන්නේ නැහැ. අපි එහෙනම් මේක බලන්න එකම දේ බලනවා නම් බලන්න ඕනේ එකම දේ බලන්න මේ ළඟම තියෙන සපෝට් ලයින් එක මොකද්ද? හරි මෙන්න මෙතන සපෝට් ලයින් එක තියෙනවා. මෙතන තියෙනවා pips 18ක්. ළඟම සපෝට් ලයින් එකට තියෙනවා pips 18ක් තියෙනවා. එහෙනම් මම නම් ටේක් ප්‍රොෆිට් එක තියාගන්නේ pips 17ක් විතර. pips 17ක් විතර තමයි මම නම් ටේක් ප්‍රොෆිට් එක තියාගන්නේ මේ වෙලාව විදිහට. මොකද මාකට් එක තව දුරට ගොඩාක් සෙල් වෙයි කියලා ප්‍රෙඩික්ෂන් එකක් ගන්නත් අමාරුයි. මොකද මෙයා ඉන්නේ ලෝන් ටයිම් සපෝට් ලෙවල් එක වෙන්න පුළුවන්. එහෙනම් අපිට වෙන්න පුළුවන් වර්සස් මේ දේ තමයි මේ ළඟම සපෝට් ලයින් එකේ වැදිලා මාකට් එක අය ඉහළට යන්න පුළුවන්. අපි මේ දාන්නේ එහෙනම් මේ ඉන්නේ 15 මිනිත්ස් වල. 15 මිනිත් වලට ඉන්නවනම් අපි දාන්නේ සාමාන්‍ය ෂෝට් ටයිම් ට්‍රේඩ් එකක්. හරිද? මෙහෙනම් 0.02කින් අපි ට්‍රේඩ් එකක් දාලා pips 18කින් ට්‍රේඩ් එක ක්ලෝස් වුණොත් අපේ ලාභය කීයක් තියෙද? කීයක් තියෙද අපේ ලාභය? කීය 17ක්ද? pips 18කින් නම් මයික්‍රෝඩ් 10ක් දැම්මනම් එරසම 6නේ. ඔව් මයික්‍රෝඩ් 10ක් දැම්මනම් 1.80යි ලාභ pips 18ට මයික්‍රෝඩ් දෙකෙන් මේ මයික්‍රෝඩ් 10ක් දැම්මනම් එතකොට 3.60යි නේ. $3.60ක් තමයි. ඔව් $3.60ක් වගේ තමයි ප්‍රොෆිට් එක අපේ. ඔයක දැන් ඔයාලට තියෙන මේක එහෙන මදි කියලා. මොනම් මේක පිස්සු $3.60ක් හොයන්න මේ pips 18ක් අල්ලන් ඉන්න මොන අපරාධයක්ද මෙච්චර pips ගණක් මේක අල්ලන් ඉඳලා.
නෑ. ඔයා සේෆ්ටි ට්‍රේඩ් එකක් දානවා නම් මයික්‍රෝඩ් දෙකකින් ලොකු ලාභ බලාපොරොත්තු වෙන්න එපා. මොකද ගොඩක් කට්ටිය බලාපොරොත්තුෙන් ඉන්නවා මේ චූඩි ලොට් සයිස් එකක් ගහලා උදාහරණයක් මයික්‍රෝඩ් එකෙන් දෙකෙන් ට්‍රේඩ් එකක් දාලා ඒකේ ලාභය ඩොලර් 20ක් 25ක යනවා සමහර බලන් ඉන්නවා. එතකොට සමහරලාට ඔයා ගන්න එන්ට්‍රි එකේ මාකට් එක සෙල් වෙලා ටික වෙලා බලද්දි එහා පැත්තට ගිහිල්ලා තියෙන්න පුළුවන්. ඔපොසිට් ගිහිල්ලා තියෙන්න පුළුවන්. ඒක රිස්කි. හරිද? අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ අපේ account එකේ balance එක කීයද? අපි දාන lot size එක කීයද? අපේ risk එකේ ratio එක කීයද? අපි කොච්චරක් මේකට යට කරනවද? හරිද? අපි ඩොලර් 10ක් යට කරනවා ඩොලර් 3.50ක් හොයාගන්න. හරිද? ඒකින්ද හොඳම දේ මතක තියාගන්න අපි ට්‍රේඩ් එකක් දානකොට lot size එක manage කරගත්තා. පොඩි lot size එකකින් මොකද අපි ඉන්නේ ඩොලර් 200 account එක. දවසට ඩොලර් 3.50 ගානේ. දවස ට්‍රේඩ් දෙකක් අපි දාලා තිබ්බොත් එහෙම. ඩොලර් 7ක් අපි හොයාගෙන. එහෙනම් සතිය ඩොලර් 35ක් හොයාගෙන. අපි වරද්ද ගන්න එකම දේ ඇවිල්ලා අර ඩොලර් 200 account එකට දැන් අපි lost ලා ඉන්නවා නම් 500 account එකේ ඉඳලා අපි බලන්නේ ඉස්සල්ලාම ඩොලර් අපි lost වෙච්ච එක අල්ලගන්න. lost වෙච්ච එක අල්ලගන්න හදන්න එපා දවස් 1 2 3 4 කියලා හදාගන්න එපා. ඔයා එන්ට්‍රි එකක් ගන්නවා නම් ඒ එන්ට්‍රි එක ගන්න හිතාගෙන අර lost එක අල්ලන්න බලාගෙන ට්‍රේඩ් කරන්න යන්න එපා. ඔයා බලන්න මට දවසේ අද පිප්ස් කීයක් හන් කරගන්න පුළුවන්ද? පිප්ස් වලින් කීයක් හන් කරගන්න පුළුවන්ද කියලා බලන්න. amount එකෙන් හිතන්න යන්න එපා. මොකද අපි ට්‍රේඩ් එකක් දාලා අර 500 lost එක අල්ලන්න යන්න වෙන්නේ අපි තවත් aggressive trader කෙනෙක් වෙනවා. නැත්තම් අපි aggressive trade දාන්න ගන්නවා. එහෙම කරන්න ගිහිල්ලා ගොඩක් කට්ටියගේ account wash වෙලා තියෙනවා සාකච්ඡ සාධක සහිතව පෙන්වන්න පුළුවන්. මං කියන දේ හොඳට තේරුම් ගන්න. මේක කොච්චර කිව්වත් අහන්නේ නැහැ ඔයගොල්ලෝ මං දන්නවා. ඒ අහන්නේ අදුම ගන්න ඩොලර් 500ක් 100ක් 200ක් ලොස් කරගෙනම තමයි. ඊට කලින් මේ කියන්නේ ඔයා එන්ට්‍රි එකක් ගන්නකොට පොඩි ලොට් සයිස් වලින් ට්‍රේඩ් කරන්න. මොකද මාකට් එක නතර වෙන්නේ නැහැ අද හෙට. ෂුවර් එක අපි මරණකම් මාකට් එක දුවයි. හරිද? හතරවෙනි ඔප්ෂන් එක මම අර කිව්වා කියන්නේ අංක එකටයි බලාගත්තා මාකට් එකේ මාකට් ඕපන් hours close hours මොනවද බේසික් ටික. ඊට පස්සේ නිවුස් එකක් ඇවිල්ලාද නැද්ද කියලා බලාගත්තා. මම මේ කියන්නේ නිවුස් එක නැති ටයිම් එකකදී අපි නැත්තම් මේක වෙනස් වෙන්න පුළුවන් ෆන්ඩමෙන්ටල් රීසන් එකක් ඉදලා මාකට් එකේ සමහර අනිත් ට්‍රේඩ් කරන්න පුළුවන්. අද ෆන්ඩමෙන්ටල් ගැන කතා කරන්නේ නැති නම් මේ කියන්නේ. දෙකයි තුන්වෙනි එකට බලාගත්ත කරන්සි හීට් මැප් එක ඒකෙන් අපි ඩිසිෂන් එකක් ගත්තා. හතරවෙනිට ආව කැන්ඩල්ස්ටික් වල සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ට් බලාගත්තා. පස්වෙනිට බලාගත්තා කැන්ඩල්ස්ටික් පැටර්න් එක. ගත්තා එන්ට්‍රි එක. ඊට පස්සේ බලා ගන්නවා account එක කීයද? account එකේ balance එක කීයද? මම දාන lot size එක කීයද? lost එක මගේ account එකෙන් balance එකෙන් කොච්චර percentage එකක්ද මම මේක risk කරන්න කියලා. ඔය ටික බලලා සරලවම ට්‍රේඩ් එකක් දාගන්න ඔයාට නිවුස් එකක් නැති වෙලාවක උනත් සාමාන්‍යයෙන් අනිවාර්යෙන් ඔයාට හොඳ විනිං රේෂියෝ එකක් හදාගන්න පුළුවන් ට්‍රේඩ් කරන්න. අනිවාර්යෙන් හදාගන්න පුළුවන් නිවුස් නැති ටයිම් වල. මීට අමතරව තව අපිට ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා ඊට පස්සේ. උදාහරණයක් නිවුස් එකකදී නිවුස් එකේ අදාළ රටේ ඉකොනොමි එක ශක්තිමත් වෙලාද වීක් වෙලාද මොකක්ද වෙලා තියෙන්නේ කියලා අපිට බලා ගන්න. ඒතර ඒකත් එක්ක අපිට බලලා ට්‍රේඩ් එකක් දාන්න පුළුවන් නිවුස් නැති ටයිම්. මං හැබැයි කියන්නේ ඔයගොල්ලන්ට දැනට පුළුවන් තරම් නිවුස් නැති ටයිම් වල ට්‍රේඩ් කරන්න බලන්න. බේසික් ට්‍රේඩ් කරනකොට කැන්ඩල්ස්ටික් පැටර්න්ස් වලට සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ට් වලට මුලින් ට්‍රේඩ් කරන්න පටන් ගන්න. නිවුස් එකක් තිබ්බොත් ඒක ඇඩ්වාන්ටේජ් එකක් කියලා හිතාගෙන ට්‍රේඩ් එකක් දාන්න. හැබැයි නිවුස් එකක් දීපු ගමන් ඒ පැත්තට ට්‍රේඩ් කරන්න යන්න එපා. හරිද? නන් ෆාම් පේරෝල් එකේදී ගොඩක් කට්ටිය අපි මේ එක පාටම දකින්නදී ගෝල්ඩ් එක ස්ට්‍රෝන් වුණා. ඊට පස්සේ ආයෙත් දිගටම සෙල් වෙන්න ගත්තා. නන් ෆාම් පේරෝල් එක ස්ට්‍රෝන් නන් ෆාම් පේරෝල් එකනේ. ඔව්. ගිය සතියේ සිකුරා තියෙන නන් ෆාම් පේරෝල් එක ස්ට්‍රෝන් වුණාට එක පාටම USD එක මේ ගෝල්ඩ් එක වීක් වෙන්න ගත්තා. මේ ස්ට්‍රෝන් වෙන්න ගත්තා. ස්ට්‍රෝන් වෙලා ආපහු සෙල් කරන්න ගත්තා.
මං කිව්වද මන්ද ගෝල්ඩ් එක වීක් වෙයි කියලා තව මං දාලා තිබුණා මට මතකද මැසේජ් එක කිව්වා ගෝල්ඩ් එක වීක් වෙයි කියලා ගෝල්ඩ් එක වීක් වුණා මං දැක්ක හැබැයි ඒත් එක්කම ගෝල්ඩ් බයි කරපු කට්ටිය හිටියා බයි කරලා ට්‍රේඩ් එක ටක් ගාලා එක්සිට් වෙච්ච කට්ටිය හිටියා හොඳයි ප්‍රශ්නයක් නෑ හැබැයි මාකට් එක නම් පාම් පෙරල් එක එදා ස්ට්‍රෝන් පෙරෝල් එක ස්ට්‍රෝන් වුණා USD එක ස්ට්‍රෝන් වුණා හැබැයි ඒක තමයි මාකට් එකේ නිවුස් එක මේ මාකට් එක ප්‍රයිස් එන්න යම් කිසි කාලයක් යනවා සමහර වෙලාවට මාකට් එකේ අපිට බයස්ලා වැඩි වෙද්දී මාකට් එක తాවකාලිකව ඒගොල්ලන්ට මෙලපරි කරන්න පුළුවන් දැන් ඔයගොල්ලෝ දැකලා ඇති ස්ටොප් ලොස් හන්ටිං අහලා තියෙනවනේ ඒ වගේ දෙයක් සමහරවිට කරන්න පුළුවන් මතක තියාගන්න තව එකක් අපි මේ නිවුස් එකක් නිවුස් එකට අපි ට්‍රේඩ් එකක් දාන්න හිතන්න තප්පර නෙමේ සෑහෙන ගානකට ඉස්සෙල්ලා මේ වෙනකොට ඔටෝමේටඩ් සොෆ්ට්වෙයාර්ස් නැත්නම් AI ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඔය වගේ සොෆ්ට්වෙයාර්ස් වලින් මේ මාකට් එකේ අපි හිතන්නේ නැති පැතිවල ට්‍රේඩ් කරලා ඉවරයි මැනුවල් අපි හිතනවටත් වැඩිය මොකද අපි මේ නිවුස් එක බලලා මේ ෆිගර් එක මෙහෙම කියලා බලන්න කලින් මේගොල්ලෝගේ ලොකු අවුරුදු ගානක ඩේටාබේස් එකක් එක්ක හදාගත්ත ලොකු ස්ට්‍රෝං AI සිස්ටම්ස් වලට දැන් ලෝකේ AI සිස්ටම් වලින් ට්‍රේඩ් කරනවා ඒතර අපි ඇවිල්ලා ඉන්නේ අපි මේ මොකද එහෙම වුණා මතක තියාගන්න මේ ලොස්ට් වෙන රේට් පර්සන්ටේජ් එක ගොඩාක් රීටේල් සේලර්ස්ලා නැත්නම් රීටේල්ස් අපි ට්‍රේඩ් කරන ගොඩාක් කට්ටිය මේ ෆොරෙක්ස් මාකට් එකෙන් ලොස්ට් වෙන්නේ ගොඩාක් රීටේල් ට්‍රේඩර්ස් ඒ ලොස්ට් වෙන්න හේතුව තමයි මාකට් එකට ඇග්‍රෙසිව් ට්‍රේඩ් කරන්න ගන්න නැත්නම් ස්ටොප් ලොස් හන්ටිං වලට අහු වෙනවා හැබැයි හරියට අර ඔය වගේ සිස්ටම්ස් වලින් ට්‍රේඩ් කරලා ප්‍රොෆිට් කරන කට්ටියක් ඉන්නවා ඒ හින්දා මතක තියාගන්න නිවුස් එකක් මමත් ඔය වැරද්ද කරා කලින් නිවුස් එකක් එන්න කලින් ට්‍රේඩ් එක එන්ට්‍රි එක දාලා ඉවරයි ලොකු රිස්ක් එකක් කරගන්න හැබැයි දෙයියනේ කියලා ලොකුවට ලොස් වෙලා නැහැ ස්ටොප් ලොස් දානවා ඒ වගේම හොඳ ප්‍රොෆිට් එකක් තියෙනවා අපි ලයිව් ට්‍රේඩින් සෙෂන් ඉස්සර අපි නුවර අපි දානවා අපි ලයිව් ට්‍රේඩින් සෙෂන් එකට අපි ඔක්කොම එක තැනකට එකතු වෙනවා යාළුවෝ හොටෙල් එකකට එකතු වෙලා අපි ලයිව් මාකට් එකේ ට්‍රේඩ් කරනවා ඒ ට්‍රේඩ් කරනකොට සමහර දවස් වලට හවස ගෙදර කියන්නේ ලයිව් ට්‍රේඩින් එක කරන පැය දෙක තුනක් ඔක්කොම මැෂින්ස් ටික තියාගෙන කාලා බීලා ඔක්කොම කරලා ඉඳගෙන කතා බහ කරගෙන ට්‍රේඩ් කරනවා ස්පෙෂල් නන් ෆාම් පේරෝල් එකට පවල්ගේ ස්පීච් එකක් මම කරලා තිබ්බොත් එහෙම ඒ වගේ එකට ඊට පස්සේ එක්ක GDP එකක් මම කර යනකොට නැත්නම් ඉන්ට්‍රස්ට් රේට් මම කර ඒ වගේ නිවුස් එකකට අපි දවස් සෙට් වෙනවා එදා එළියට අපි ඔක්කොම ළඟ ඉඳගෙන කතා කරලා අපි ට්‍රේඩ් කරලා හවසට ඇද්දි එක්කෙනෙක් ඩොලර් 50 100 සමහර 200 300 ගණන් කට්ටිය දෙනවා සමහරු එළියට යනකොට ඩොලර් 200 300ක් හම්බ කරලා ගෙදර යද්දි ආපහු ඒක බින්දු වෙලා එහෙම වෙච්ච කට්ටියක් හිටියා හැබැයි මට පස්සේ තේරුණා මම මේ ට්‍රේඩ් කරේ ලොකු රිස්ක් එකක් අරගෙන ලොකු රිස්ක් එකක් හැබැයි අපි මීට වැඩි ඒ දවස්වල ෆන්ඩමෙන්ටල් කියන්නේ නිවුස් පැත්ත ගොඩක් දැනට වැඩිය ගොඩක් අප්ඩේට් එකේ හිටියේ මොකද බ්‍රෙක්සිට් එකේ මම මතක ඇති මෙතන ඉන්න පරණ කට්ටිය ඉන්නවනේ GBP තමයි වැඩිපුරම ට්‍රේඩ් කරේ අපි. ඒක බ්‍රෙක්සිට් එකේ ඉවෙන්ට් ගැන අපි සෑහෙන්ට මේක හිටියේ ඇලර්ට් එකේ හිටියේ එරේසා මේ මොනවද ගන්න ඩිසිෂන්ස් මොනවද එයා ගියපු මීටින්ස් මොනවද ඊට පස්සේ මේ පාර්ලිමේන්තු යන මේවා ටික බලාගත්තා කතා ටික බලාගත්තා ඊට පස්සේ ඉංග්ලන්ඩ් ඉන්න කට්ටිය අපි එකතු කරලා ගෙන්නගෙන ඒගොල්ලොන්ගේ විස්තර ඇහුවා ඒගොල්ලොන්ගේ පත්‍රවල මොනවද යන්නේ කියලා බලාගත්තා එහෙම ලොකු අප්ඩේට් එකක් අපි හිටියා දැන් ඉස්සරහට ඒ දේවල් ටික ඔයාලත් එක්ක එකතු වෙලා කරනවා මොකද ඔයගොල්ලෝ පිටරට ඉන්න කට්ටිය ඉන්නවා මෙතන ගොඩක් කට්ටිය එතකොට අපි ඒගොල්ලෝ මේ පිටරට ඉන්න කට්ටිය එකතු කරලා ඒගොල්ලොන්ට සතියට එක දවසකට ඒ ඉන්න රටේ ඉකොනොමි එක ඒ රටේ ඉකොනොමි එක මොකද්ද දැන්ට මොනවද අප්ඩේට්ස් මොනවද කියලා අපි ඉන්න කට්ටිය මෙතන අපි ඉන්න දැන් ඉන්න ගෲප් එකේ 1000ක් විතර ඉන්නවනේ ඔක්කොම එකතු කරලා ඉදිරියේදී Zoom meeting වලදී මීටින් වල අපි කතා කරනවා ඉස්සර කතා කරා වගේ හැබැයි මට තේරුණේ මම වෙලා ගත්තේ ලොකු රිස්ක් එකක් ඒක ලොකුම රිස්ක් එකක් මොකද නිවුස් එක එන්න සාමාන්‍ය නන් ෆාම් පේරෝල් එක නිවුස් එක රිලීස් වෙන්න විනාඩි 3-4ක් තියලා ට්‍රේඩ් කරනවා නැත්නම් විනාඩි 5ක් වගේ තියලා පෙන්ඩින් ඕඩර්ස් එක්ක දාලා තියෙනවා ගොඩක් හරි ගිහිල්ලා තියෙනවා ගොඩක් වැදිලා තියෙනවා ට්‍රේඩ්ස් හොඳටම ගෝල්ඩ් එක එහෙම වදිනවා හොඳටම
හැබැයි මම පස්සේ තේරුම් ගත්තේ මාකට් එකේ නිවුස් එක රිලීස් වුණාට පස්සේ ඒ ස්පයික් එකට යන්න දීලා අනිත් පැත්තට අපිට ට්‍රේඩ් එක ගන්න පුළුවන්. මොකද දැන් ගොඩක් වෙලාවට ඔයාලා දැකලා ඇති මේ විදිහ මේම ලෝන් ටයිම් මාකට් එක සෙල් ඔෆ් එකක නැත් ලොකු සෙල් එකක ඉන්නකොට ලොකු නිවුස් එකක් ආවොත් එහෙම මෙහෙම ඉඳලා එක පාට මෙහෙම උඩට මෙහෙම ගහනවා මාකට් එක ස්පයික් එකක් ගහනවා. මෙහෙම ගහලා ලොකු ෂැඩෝ එකක් ගලා අනිත් පැත්තට කඩාගෙන බහිනවා. අපි මේ මෙන්න මේ රැල්ලට අහු වෙනවා ගොඩක් කට්ටිය. දැන් සමහරට USD එක ස්ට්‍රෝන් වෙලා තියෙන්න පුළුවන්. හැබැයි යුරෝ එකේ ලොකු මෙහෙමට ගහලා තමයි සෙල් වෙන්නේ. ඒවට අපිට අහු වෙන්න පුළුවන්. මොකද ස්ටොප් ලොස් වදින්න පුළුවන්. ඒ හින්දා අපි බලන්න පුළුවන් තරම් මේකේ ට්‍රෙන්ඩ් එක පල්ලෙහාට නම් මාකට් එකේ තියෙන්නේ නැත්නම් අපිට කරන ට්‍රෙන්ඩ් එක සෙල් එක නම් තියෙන්නේ නැත්නම් බෙයාරිෂ් එක නම් අපිට තියෙන්නේ මේ නිවුස් එකේ ඉෆෙක්ට් එක ආවත් ඒ ස්පයික් එකට යන්න අපි දීලා උඩින් අපිට සෙල් එකක් ගන්න පුළුවන්. එක්ක අපිට සෙල් ලිමිට් එකකට යන්න පුළුවන්. ඒ ගන්න එකේ වාසිය මොකද්ද? මේ වෙලාවට විතරක් මාකට් එක රියැක්ට් කරනවා. ඊට පස්සේ ආපහු මෙයාගේ ට්‍රෙන්ඩ් එක මෙයා හදාගෙන පල්ලෙහාට යනවා දිගටම. ඉතින් ඒක අපිට වාසියක් විතර ගන්න පුළුවන්. ඒ හින්දා මතක තියාගන්න නිවුස් එක ට්‍රේඩ් එකක් දානකොට නිවුස් එක එන්න කලින් ට්‍රේඩ් කරන්න යන්න එපා. සහ මේක ගොඩාක් රිස්කි. හරියට මේ නිවුස් එකේ ෆිගර් එක දන්නවනම් විතරක් ට්‍රේඩ් කරන්න පුළුවන්. උදාහරණයක් ඔයිල් මාකට් එකේ එහෙම අපිට මොකද්ද වෙන්නේ කියලා හරි ඇනලයිසින් එකේ ජොත් අපිට කියන්න පුළුවන්. ඔපෙක් එකේ තියෙන මීටර්ස් මොනවද? දැන් අර දවස්වල අපිට නිවුස් එකක් එද්දි අපිට කියන්න පුළුවන්. දැන් බලා ගන්න පුළුවන් ඔයාලට අන්තිම ෆෙඩ් රිපෝට් එකේදී අන්තිම නන් ෆාම් පෙරෝල් එකේදී අන්එම්ප්ලොයමන්ට් රේට් එක පොඩ්ඩක් වැඩි වුණා. අඩු වුණා. හරි. දැන් USD එක පොඩ්ඩක් ස්ට්‍රෝන් වෙන පැත්තට බර වැඩි. ඉකොනොමි ස්ටිමුලේට් එකක් මාකට් එකට ඇප්ලයි වෙලා ඉවරයි. එතකොට USD එක ස්ට්‍රෝන් වෙන්න පුළුවන් පර්සන්ටේජ් එක වැඩි. හැබැයි නිවුස් එකක් ආපු ගමන් අපි අනිත් පැත්තට ට්‍රේඩ් කරන්න නැතුව බලන්න ඕන ඔය ෆන්ඩමෙන්ටල් රීසන් ටිකත් එක්ක. එකින් එක බලා ගන්නවද? ඔයාලට දැනට තේරුණාද අද කියලා දුන්න සාමාන්‍ය මුකුත් ට්‍රේඩ් එකක් නිවුස් එකක් බලන්න හරියට දන්නේ නැති කෙනෙකුට බේසික් සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ස් නැත්තම් පාවිච්චි කරලා මේ ටූල්ස් ටික පාවිච්චි කරලා ට්‍රේඩ් එකක් දාගන්නේ කොහොමද කියලා සරලම ටික අපි හෙට කතා කරනවා කැන්ඩල්ස්ටික් පැටර්න් ගැන මම කිව්වේ. හරි. එහෙනම් මට කියන්න බලන්න මොනවද අපි ට්‍රේඩ් එකක් දාන්න කලින් අපි ගන්න ස්ටෙප්ස් ටික. ඉස්සෙල්ලාම නිවුස් බලනවා. නිවුස් එක බලාගත්තා. නිවුස් එකත් එක්ක කරන්සි හීට් මැප් එක බලනවා. හරි. ට්‍රෙන්ඩ් එක බලාගත්තා. සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ස් බලාගත්තා. කැන්ඩල්ස්ටික් පැටර්න් එක බලාගත්තා. ඕඩර් එක දැම්මා. මේකට තව ඇඩිෂනල් ඔයාලා මොනවද දාගන්න පුළුවන් නේ? මූවි නවරේජ් එකක් වගේ දාගන්න පුළුවන් නේද? මූවි නවරේජ් එකක් වගේ දාගන්න හොඳ නැද්ද? ඔයාට ඕන නම් මූවි නවරේජ් එකක් දාගන්න පුළුවන් ට්‍රේඩ් එකට. මූවි නවරේජ් එකක් M එකක් දාගන්නත් පුළුවන් මේ විදිහට ඔයාලට කැමති නම්. මේ විදිහටම ට්‍රේඩ් කරන්න කියනවා කියන කතාව නෙමෙයි මම ඔයාලට කියන්නේ. නිකන් ඔයාලා ට්‍රේඩ් එකක් දාලා ලොස් වෙනවට වැඩිය මෙන්න මේ ඔප්ෂන්ස් ටික බලන්නකෝ. ඔය ට්‍රේඩ් එක ලොස් වෙන්න එකම හේතුව බේසික්ම හේතුව ඔයාලා ට්‍රේඩ් කරන ගොඩාක් කට්ටිය ෆෝන් එකේ. බොරු කියලා කියන්නේ ගොඩක් කට්ටිය ට්‍රේඩ් කරන්නේ ෆෝන් එකේ. ෆෝන් එකෙන් ට්‍රේඩ් කරද්දි මාකට් එකේ ඔයාලට පේන්නේ නැහැ මාකට් එක. ෆෝන් එකෙන් ට්‍රේඩ් එකක් දැම්මට අවුලක් නැහැ. හැබැයි ලැප් එකකින් හරි මාකට් එක පොඩ්ඩක් චුට්ටක් බලලා කරලා අඩුම ගානේ මේ මං කිව්ව ටිකවත් බේසික් මේ ටිකවත් බලලා
අර කිව්වාගේ හිත හදාගත්ත හැකි නිකන් ඔය අහක බලාගෙන සෙල් මේ ට්‍රේඩ් එකක් දානවට වැඩිය මේවා ගැන පොඩ්ඩක් බලලා අපි ට්‍රේඩ් එකක් දැම්මා චුට්ටක් මොකද අඩුම ගානේ මේක ෆන්ඩමෙන්ටල් මාකට් එක මේක මාකට් එක රියැක්ට් කරන කතාව ඇත්ත. හැබැයි මේ අපි මේ බේසික් ගන්න ඇක්ෂන් වලින් අපිට යම් කිසි සහනයක් ගන්න පුළුවන්. ඒ නිසා මම කියනවට මේ වීක් එකේ ඉඳලා ට්‍රේඩ් කරනකොට මෙන්න මේ ඔප්ෂන්ස් ටික පොඩ්ඩක් බලන්න පුළුවන් නම් හොඳයි. මොකද මට කියන්න පුළුවන් විතරයි හොඳයි කියලා. මම ගෲප් එකට දාන්න ආපහු මම දාන්න මේක නැවත නැවතත් ගෲප් එකට දාන්න ට්‍රේඩ් කරනකොට දාන්න ඕන ලොට් සයිස් එක කීයද මොන ලොට් සයිස් වලින්ද ට්‍රේඩ් කරන්න ඕන කියලා. ඒක ඕනේද? මම මේක දුන්නා ඕනනම් කියන්නේ ඒක දෙන්නම් අපි. ඉන්න එකක් දීලාම ඉන්න. ගෲප් එකට දාන්නද මෙහෙම? ඊළඟට මට කියන්න දැන් ඔයාලට ට්‍රේඩින් හදාගන්න ඔයාලට මගෙන් මොනවද දෙන්න ඕනේ? මම හැමදාම දැන් උදේත් කිව්වා. මේ ටික හදාගන්න නැතුව නම් මම කිසිම කෙනෙක්ට මේ මෙතනින් ඉස්සරහට කියන්නේ ක්ලාස් එකේ මේ ටික හදාගන්න නැත්නම් ක්ලාස් එක ඉවර වෙන්නේ නැහැ අනිවාර්යෙන්. මේ ටික ඉවර වෙලා ඔයාලගේ account එකේ profit එනකන් ක්ලාස් ඉවර වෙන්නේ නැති සමහරට. ෆස්ට් බැච් එක සෙකන්ඩ් බැච් එක කියලා දාලා නැහැ. මේක ඉවරනකන් සමහරට ඔයාලා කරන්න වෙයි. සමහරට ඔයගොල්ලෝ මාත් එක්ක තරහ වෙයි. මට කදාලා නැහැ. මට නැතිසනකම් මම කරනවා එච්චරයි. නෑ තරහ වෙන්න එපා. next week එකේ අලුත් ක්ලාස් එකක් පටන් ගන්නවා. ලබන සතිය සවුන්දා. නැවතත් එන්න පුළුවන් පරණ කට්ටියටත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලෝගේ දන්න කට්ටිය ඉන්නවා නම් කැමති කට්ටිය ඉන්නවා නම් බලෙන් නම් ඉන්න ගන්න එපා. එන්න අහන කට්ටිය ඉන්නවා නම් සහභාගී කරගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. අය කවද්ද පටන් ගන්නෙ? ලබන සතිය සවුන්දා. හොඳයි. හඳුන්වා දීම වැඩසටහන අන්න එහෙම එකක් තියෙනවනේ. ඔව් හඳුන්වා දීම වැඩසටහන සිකුරාදා කරමු. සිකුරාදා රැයට. අන්න එහෙම ඒ කියන්නේ අයිඩියා ගන්න කට්ටිය ඉන්නවා. ඒ කට්ටියට මේක නේද සාමාන්‍ය නොලෙජ් නැහැ ආසාව තියෙනවා. ඒ කියන්නේ ආසාව තියෙනවා. හැබැයි කිසිම වෙලාවක් කියන්න එපා මෙතනින් අර වාට ජීවිතේ සාර්ථක කරගන්න වාට බිස්නස් එකක් තියෙනවා මෙන්න කරන්න පුළුවන් කියලා ගෙන්නන්න එපා. අපි ටුටුම්කා නම්ල වෙයි නැත්නම් අන්තිමට. හරි හරි ප්‍රශ්න ටික දැන් අහන්නකෝ තියෙන ප්‍රශ්න ටික. අර ඉස්සෙල්ලා ගත්ත ට්‍රේඩ් එකයි අපි කතා කරපු එක. ඔව්. හෙලෝ. ඔව් කියන්න. ඔයා කිව්වනේ අර පිප් 50ක් අපි දැන් ස්ටොප් ලොස් තියලා දැන් පිප් 17යිනේ ආවේ. ඔව්. අපිට රිස්ක් ටු රිවෝඩ් රේෂියෝ එක ඉතින් එතන එකට භාගයකටත් අඩුයිනේ. ඔව්. ඒ වගේ වෙලාවට නරක දේවල් නොගෙන හිටියු. ප්‍රශ්නයක් නැහැ. ඒ තවුලක් නැහැ. මෙහෙම ගන්න පුළුවන්. මෙතනද මේ මාකට් එකේ ට්‍රේඩ් ඇප් දාන්න අපිට රිස්ක් එක වැඩි වගේ නම් නැත්තම් බයයි වගේ නම් අපිට වෙන මාකට් කරන්සි එකකට චේන්ජ් වෙන්න පුළුවන්. නැත්තම් අර කිව්වාගේ හිතර සෙට් නැත්තම් හොඳම දේ ට්‍රේඩ් එක අපි ගන්න නැතුව ඉන්න එක. හොඳම පොයින්ට් එකක් බලනකම්. මොකද අර කිව්වාගේ අපිට මේ හිතන හැම වෙලාවම ට්‍රේඩ් කරන්න බෑ මාකට් එකේ.
තමන්ට සෙට් නැත්තම් තමන්ගේ හිතට සෙට් නැත්තම් මාකට් ඒලා ට්‍රේඩ් කරන්න එපා. කවුරු කිව්වා? ඇත්තම කිව්වොත් ඊළඟ කියපු කතාව හරි. මොකද මේ වෙලාවේදී euro USD වල ට්‍රේඩ් එකක් දාන්න ඇත්තම කිව්වොත් හරිම අමාරුයි. මේ කියන්නේ මේ තියෙන සිටුේෂන් එකේ අපිට මේ ට්‍රේඩ් එකක් දාලා ප්‍රොෆිට් එකක් ගන්නවා කියන එක තේරුමක් නැහැ. මොකද මාකට් එක පේන ඇති මාර ස්ලෝ එකක්. අනික නිවුස් එකක්වත් නැහැ මාකට් එක ලොකුවට මාකට් එක රියැක්ට් කරන්නේ නැහැ. කියන කතාව හරි. අපිට මේ ඉන්න ලෝන් ටයිම් බයි එකට ඉන්නේ. මේ ඉන්න ලෙවල් එකේ. හැබැයි ට්‍රේඩ් එකක් දාන්න ඕනම නම් මං කිව්වේ අපිට මේ විදිහට ට්‍රේඩ් එකක් දාන්න පුළුවන් කියලා තමයි මම අර පෙන්නුවේ. පෞද්ගලිකව මමත් ට්‍රේඩ් එකක් දාන්න ඕන නම් මේ වෙලාවේ ට්‍රේඩ් එකක් දාන්න යන්නේ නැහැ euro USD වල. මේ ටයිම් එක. ඕනම නම් අපිට මේ මං අර සපෝට් ඇනලිසිස් එකක් බලලා කැන්ඩල්ස්ටික් පැටර්න් එකක් බලලා මාකට් එකේ ට්‍රෙන්ඩ් එක බලලා අපිට ට්‍රේඩ් එකකට යන්න පුළුවන් කියන එක තමයි මම පෙන්වන්නේ. right එහෙනම් අද කියමු ඒ කියන්නේ මාකට් එක ඩීග්‍රෝත් වෙන නැත්නම් ඉකොනොමි එක ඩවුන් වෙනකොට එක ස්ට්‍රැටජිස් ගෙනවා එක රටවල ගවර්න්මන්ට්. එතකොට ගොඩක් වෙලාවට මිනිස්සුන්ට ජොබ් නැති වෙලා තියෙන වෙලාවකදී බිස්නස් සමහර ඒවා වැටලා වෙලාවකදී ඒ බිස්නස් ගොඩ ගන්න සහ අන්එම්ප්ලොයමන්ට් රේට් එක රක ගන්න මිනිස්සු අතරට සල්ලි එන්නේ මිනිස්සුන්ට ජොබ්ස් ටිකක් හම්බ වෙනකොට නැත්නම් මිනිස්සුන්ගේ ආදායම වැඩි වෙන්නේ මිනිස්සුන්ට ජොබ්ස් තියෙනකොට. එතකොට ඒ රටේ ජොබ්ස් වැඩි මේ ඒ රටේ ජොබ් නැති කට්ටිය වැඩි වුණොත් එහෙම ඒකත් ඉකොනොමි එකට බාධාවක්. එතකොට ජොබ් නැති කට්ටිය වැඩි වෙනවා. ඒනකින් අපි අදහස් කරන්නේ සමහර මොකක්ද ෆැක්ටරිස් වල වෙන්න පුළුවන් නැත්නම් ආයතන වල පඩි ගෙවා ගන්න බැරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නැත්නම් අලුතෙන් ජොබ්ස් දීලා ඒගොල්ලොන්ට මිනිසුන්ට පඩි ගෙවාගෙන යන්න ආදායම් ලාභයක් නැති වෙන ඕක නැත්තමද මේ වෙලාවට ගවර්න්මන්ට් එකක් විදිහට ගන්න ඇක්ෂන් එකක් විදිහට මේගොල්ලෝ කරනවා తాවකාලිකව මේ ඒගොල්ලෝගේ බාඩාගාරයෙන් සල්ලි එළියට පම්ප් කරනවා. ඕක එක පාරක් දාන්න පුළුවන් දෙපාරක් දාන්න පුළුවන් තුන් පාරක් දාන්න පුළුවන් හැමදාම දාන්න පුළුවන්ද? දාන්න බෑ. හැබැයි බැරි වෙලාව සල්ලි අච්චු ගහලා දැම්මොත් මාකට් එක තව මොනවා වෙයිද? මාකට් එක හිතනද මොනවද? අච්චු ගහ දාන්න සල්ලි වීක් අනිවාර්යයෙන් මාකට් එක විකිනවා. එකපාරක් නෙවෙයි මම කියන්නේ. දැන් ඒ වගේ වීක් රටවල් වලට මතක ඇති. කොහෙද සුඩානේද නෑ සුඩානේ මොකද? තිම්බාබ්වේ පාන් රාත්තලක් ගන්න සල්ලි අරන් යන විල්බර් එක. එහෙම වෙන්න පුළුවන්. මෙතනදී උනේ මේගොල්ලෝ සල්ලි අච්චු ගහලා දාපු එක නෙමෙයි මේගොල්ලෝගේ ට්‍රෙෂරි එකෙන් අදලා තමයි දැම්මේ. දැන් ඒ වගේ රටවල් වලට අවුලක් නැහැ. ඒගොල්ලෝගේ සංචිත වලින් අදලා දාන්න පුළුවන්. මතක තියාගන්න US වල ගවර්න්මන්ට් එකට සල්ලි නැහැ ලොකුවට. සල්ලි තියෙනවා. ඒ කියන්නේ ඕවරෝල් ගත්තොත් එහෙම US වල සල්ලි තියෙන්නේ ප්‍රයිවට් සෙක්ටර් එකේ කට්ටියට. ගවර්න්මන්ට් වලට සල්ලි නැහැ. මොකද අපේ වගේ රාජ්‍ය ආයතන ගොඩාක් ඒගොල්ලෝ එහෙම රන්නේ නැහැ. රන්නුනත් ඒ වගේ මේ ලොකු කෑෂ් ෆ්ලෝ එකක් නැහැ. US ගවර්න්මන්ට් එකට සල්ලි නැහැ ලොකුවට. හැබැයි USA රට ඇතුලේ සල්ලි තියෙනවා ඕන තරම්. මොකද බිස්නස් ඒගොල්ලෝ ප්‍රයිවට් සෙක්ටර් එකේ කට්ටිය හැම පැත්තෙම ස්ට්‍රොන්ග් වෙලා ඉන්න වැඩි. එහෙනම් ජොබ්ස් වැඩි කරන්න පුළුවන් එකම දේ ඇවිල්ලා ප්‍රයිවට් සෙක්ටර් එකේ ඉන්න කට්ටියට සහන දෙන එක. නේ? එතකොට සහන දෙනවා කියලා කියන්නේ මොකද්ද? ඉන්ට්‍රස්ට් රේට් එක අඩු කරන්න පුළුවන්. එක්ක ඩිපොසිට් ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි කරන්න පුළුවන්. නැත්නම් ටැක්ස් රිලීස් කරන්න පුළුවන්. ඔය වගේ එක දේවල් කරන්න පුළුවන්. ඒ වගේ තමයි ෆෙඩ් එකෙන් වෙන්නේ. මම එදා කිව්වේ ගවර්න්මන්ට් එකේ ටැක්ස් එක වැඩි වෙනකොට මොකද වෙන්නේ? ඉකොනොමි එක ඩවුන් වෙන්න පුළුවන්. ගවර්න්මන්ට් ටැක්ස් එක අඩු කරන එක ඉකොනොමි එක අප් වෙන්න පුළුවන්. මම ඔය කියලා දුන්නා එදා. මතකද දන්නේ ෆෙඩ් එකේ අපි කතා කරද්දී. පොඩ්ඩක් කතා කරමුද ඒක?
ළමයි කමන්න නැද්ද හරි හරි කමන්න තමයක මතක් කරන්න කිවනේ ඔය ඉවරෙන්ඩ කලින් තරා නෑනේ කතා කරන්නේ නෑනෑ තරහුණොත් එහෙම නැත්තම් right මෙතන කිව්වා මේ දෙක පොඩි තන්න එපා මෙ ගවමන්ට එකින් ඉන්ට්‍රස් රේට් එක වැඩි කරොත් එහෙම ඉන්ක්‍රීස් කරොත් එහෙම ඉකොනොමි එක අඩුවෙන්ඩ පුළුවන් ඉන්ට්‍රස් රේට් එක ඩීක්‍රීස් කරොත් එහෙම ඉකොනොමි එක වැඩිවෙන්ඩ පුළුවන් ගවමන්ට එකෙන් මනි සප්ලයි එක වැඩි කරොත් එහෙම ඉකොනොමි ඇක්ටිවිටි එක වැඩිවෙන්ඩ පුළුවන් මනි සප්ලයි එක ගවමන්ටෙන් අඩු කරොත් එහෙම මොකද වෙන්නේ ඉකොනොමි ඇක්ටිවිටි එක අඩු වෙන්න පුළුවන්. හරිද? මේ තියෙන්නේ සාමාන්‍යයෙන් මොනිටරි පොලිසි රිපෝට් දෙක මොනවද තියෙන්නේ කියලා. එක්ස්පැන්ෂන් මොනිටරි රිපෝට් එකයි කන්ස්ට්‍රක්ෂන් එකයි. ඔක සරලම කතාව. මහ ලොකුට හිතන්න දෙයක් නෑ මේකේ. හරිද? ඊළඟට ගවර්න්මන්ට් ස්පෙන්ඩින් එක. හරිද? ඉන්ක්‍රීස් කරොත් එහෙම. මොකද වෙලා තියෙන්නේ? ගවර්න්මන්ට් ස්පෙන්ඩින් එක ඉන්ක්‍රීස් කරොත් එහෙම ඉකොනොමි එක වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම ටැක්ස් එක අඩු කරන්නත් ඕනේ. එතකොට මේක මාකට් එක නැත්තම් මාකට් එකන සමහරට ඉකොනොමි එක ඇක්ටිවිටි එක වැඩි වෙනවා. හරිද? ඒත් එක්කම ගවර්න්මන්ට් එකෙන් ගවර්න්මන්ට් ස්පෙන්ඩින් එක අඩු කරොත් එහෙම ඉකොනොමි එක ඩවුන් වෙන්න පුළුවන්. ඒ වගේම ටැක්ස් එක වැඩි කරොත් එහෙම ඒත් ඉකොනොමි එක ඩවුන් වෙන්න පුළුවන් පර්සන්ටේජ් එක වැඩි. සරලම නිකන් හිතාගන්න නිකන් බේසික් හිතාගන්න මෙන්න මෙහෙම වුණොත් මෙහෙම වෙන්න පුළුවන් කියලා. හරි. ඔය ටික තමයි ඉතින් කියන්න තියෙන්නේ. ඕක කියලා ඉතින් තේරුම් ගත්තේ නැති වුණොත් ඉතින් මම මොකද කරන්න කියන ප්‍රශ්නේ තමයි මට තියෙන්නේ. හරි එහෙනම් හෙට දවසේ අපි කතා කරනවා මොකද කතා කරන්නේ කැන්ඩල්ස්ටික් ගැන බේසික් එකේ ඉඳලා ඇඩ්වාන්ස් කැන්ඩල්ස්ටික් පැටර්න් දක්වා කතා කරනවා මේක පළවෙනි ක්ලාස් එක දෙවෙනි ක්ලාස් එක සහ ෆොරෙක්ස් දන්නේ නැති කට්ටිය හෝ දන්න නොදන්න ඕන කෙනෙකුට මේකට සහභාගී වෙන්න පුළුවන් බයිනරි කරපු කට්ටිය කරලා ඉන්න කට්ටිය ලොස්ට් වෙච්ච කට්ටිය ලොස්ට්ලා ඉන්න කට්ටිය ඕන කෙනෙක්ට එන්න පුළුවන් මෙතනදී මම කතා කරන්නේ කැන්ඩල්ස්ටික් ගැන විතරයි අනිතක කොපි ට්‍රේඩින් වැඩේ මේ සතිය බ්‍රහස්පතින්දා පටන් ගන්නවා මට ඔයගොල්ලොන්ගේ MetaTrader ඉන්වෙස්ටර් පාස්වර්ඩ් එකයි ලොගින් එකයි ඔයාලා එයාගන්න කොපි ට්‍රේඩින් වලට එන්න ඉන්න කට්ටිය ඉන්නවා නම් ECN account එක හදලා හදාගන්න හැමෝගෙම ඩොලර්ස් වල ඒක ඩොලර්ස් වල තියෙන ප්‍රශ්න විසඳන්න බලාපොරොත්තු වෙනවා බදාදා බ්‍රහස්පතින්දා වෙන්න කලින් හරි එහෙනම් අද දවසේ මේ සබ්ජෙක්ට් එකට අදාළ දේවල් ටික මේ ටික ප්‍රැක්ටිස් කරන්න හැමෝම අනිවාර්යෙන් කරලා මට මේ අප්ඩේට් එකක් දෙන්න මොකද මේ ඔයාලගේ අප්ඩේට් එකක් දෙන්න නැති වුණොත් මත් තියාගන්න වෙන්නේ නැහැ මට කිසිම කරදරයක් නැහැ ඔයාලා මේක ගොඩ යන්න ඔයාලා ගොඩ යනවා නම් මට කරන්න පුළුවන් උපරිම දෙයක් මම කරනවා ගොඩ යනවා නම් කියන්නේ ගොඩ යනකම් මං ඉන්නවා බය වෙන්න එපා right එහෙනම් ජය වේවා කට්ටියට එහෙනම් හැමෝටම good night ජය වේවා